වාතය. හැම දිනාටම තෙරුවන් සරණයි. වැඩමවදාළ ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඇතුළු ලෝකවාසී මහා සංඝරත්නයන් අවසරයි. ශ්‍රද්ධාවන්ත කාරුණික ගුණවන්ත පින්වත්නි, අද දවසේත් ධම්මපද දහම් කතිකාවත සමග පින්නතුන් හම් වෙන අවස්ථාව. ධම්මපදයේ කියලා කියන්නේ අපේ ජීවිතයේ ළඟින්ම තබා ගත යුතු, නිරන්තරයෙන්ම කල්යාණ මිත්‍රයෙක්සේ ඇසුරු කළ යුතු, ජීවිතය නිවැරදි කරගන්නට, ප්‍රතිපත්තිය බලවත් කරගන්නට උපකාර වන වටිනා දහම් පුස්තකයක් බව පින්වත්නි අපි වරින් වර මේ දහම් සාකච්ඡාව තුළදී සිහිපත් කරලා තියෙනවා. මේ ලෝකයේ තුල, මේ සමාජයේ තුල සමහර ගීතවලට කැමති අය, සමහර කවිවලට කැමති අය Taman කැමති ආකාරයේ ගීතයක් ඇහෙනකොට, කවියක් ඇහෙනකොට ඒක ගුවන් විදුලියේ ප්‍රචාරය වෙන වේගෙන්ම Tamanගේ අතින් පොතක කොලයක සටහන් කරගන්නවා. එච්චර උමනාවක් හිතේ ඇති වෙනවා. එහෙම සටහන් කරගෙන මොකද කරන්නේ? ඒක හොඳට කටපාඩම් කරගන්නවා. පිරිස හමුවේ හෝ පිරිස නොහමුවේහි ඒක ගායනා කරන්න පුළුවන් විදියට හිතට ධාරණය කරගන්නවා. නමුත් ඒ තුල වැඩෙන්නේ අකුසලයේ කියලා අපි දන්නවා. ලෝභ දේශ මොහ කියලා අපි දන්නවා. ඒක සුගතියට යන්නට හේතුවක් නෙවෙයි කියලාත් අපි දන්නවා. නමුත් යම් කිසි කෙනෙක් ධම්මපද ගාථාවක් හොඳට කටපාඩම් කරගෙන, පොතක සටහන් කරගෙන, නැවත නැවත කටපාඩම් කරගෙන ඒ ධම්පද ගාථාව තමන්ගේ ජීවිතේ වරින් වර සජ්ජායනා කරනවා නම් සජ්ජායනා කුසලයේ එතන මතුවෙනවා. ඒ ධම්පදයේ තුල තියෙන, ඒ ගාථාව තුල තියෙන අර්ථය මානසිකාර කරමින් වාසය කරනවා නම් ඒ තුල ඊට පස්සේ මෙයාට උපදිනවා විදර්ශනාමය කුසල්. ඉතින් මේ වගේ ඊටාම යහපත් තමන්ගේ ජීවිතයට ආශිර්වාදයක් වෙන දහම්පද ග්‍රන්ථය තුල තියෙන විවිධ ගාථා තමයි පිළිවෙලට අපි ගෞරවනීය ස්වාමීන් වහන්සේත් එක්ක සතියකට දෙවතාවක් පින්වත්නි සාකච්ඡා කරන්නේ. අද දවසෙත් වෙනද වගේම තවත් වටින දහම් ගාථාවක, දහම් පදයක අර්ථ විමසන්නට අපිත් එක්ක එකට එකතු වෙලා ඉන්නවා. කොළොන්නාව අබේසිංහ රාමවාසී රාජකීය පඬිත අපේ කල්යාණ මිත්‍ර ඉදුරුහේනේ ධම්මදේව ස්වාමින් වහන්සේ. ඔබ වහන්සේ බොහෝම ගෞරවයෙන් අපි වෙනද වගේම මේ දහම් කතිකාවතට පිළිගන්නවා. ස්වාමින් වහන්සේ අපි දැන් ධම්මපදයේ පළවෙනි වග්ගය වුණ යමක වග්ගයේ ගාථා 19ක් මේ වෙනකොට සාකච්ඡා කරලා අවසන්. අද දවසේ අපිට කතා කරන්න තියෙන්නේ ධම්මපදයේ එන 20 වන ගාථා ධර්මය. අපි මේ ගාථා ධර්මය මොකක්ද, ඒ ගාථා ධර්මයේ සරල අර්ථය මොකක්ද කියලා විමසමින් දහම් සාකච්ඡාව ආරම්භ කළොත් හොඳයි කියලා කල්පනා කළා. අවසරයි. අති ගෞරවනීය, පූජනීය, වන්දනීය විනයාචාර්ය පුහුල්වැල්ලේ සාරද අපගේ ගෞරවනීය ස්වාමින් වහන්සේගෙන් අවසරයි. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, ස්වාමින් වහන්සේ සිහිපත් කළ පරිදිම අද අපිට මාතෘකා කළ සාකච්ඡා කරන්න දෙන ගාථාව මොකක්ද කියලා අපි විමසා බලමු. අප්පම්පිචේ සහිතං වාසමානෝ ධම්මස්ස හෝති අනුධම්මචාරී රාගංච දෝසංච පහාය මොහං සම්මප්පජානෝ සුවිමුත්ත චිත්තෝ අනුපාදියානෝ ඉදවාහුරං වා සභාගවා සාමඤ්ඤස්ස හෝති. මේ ගාථාව තමයි අද ස්වාමින් වහන්සේ සිහිපත් කළ පරිදි අපි සාකච්ඡා කරන්නේ. ස්වාමින් වහන්සේ මේකේ සරල අර්ථය පිළිබඳව අපි කල්පනා කරොත් අපට බොහෝ ධර්ම කරුණු කිහිපයක් මේ ගාථාව තුළින් අපේ ජීවිතේම හදාගන්න පුළුවන් ධර්ම කරුණු බුදුරජාණන් වහන්සේ ඉස්මතු කළා තියෙනවා. එතෙන්දී ස්වල්ප වූ යම් ධර්මයක් දැනගෙන
යමෙක් ප්‍රකාශ කරනවාද ඒ දන්න ධර්මයේ තුල යම් කෙනෙක් හික්මිලා ඒ ධර්මයට අනුව හැසිරෙනවා නම් ඒ වගේම රාගය, ද්වේෂය, මෝහය ඒ වගේ කෙනෙක්ට දුරු කරන්න පුළුවන්කමක් තියෙනවා. ඊළඟට ස්වාමින්වහන්සේ පංචස්කන්ධාදී පිළිබඳව අවබෝධය ඇති කරගෙන ඒ වගේම සිහිය ඇති කරගෙන නුවණ ඇති කරගෙන මෙලව පරලව තමන්ට අයිති නොවන ස්වභාවයක් කියන අවබෝධ කරගෙන ඒ කෙනාට මේ ධර්මයේ තුලින් දැනසීම ලබා ගන්න පුළුවන් කියන අර්ථය තමයි මේ ගාථාව තුළින් බුදුරජාණන් වහන්සේ ඉස්මතු කරලා තියෙන්නේ. මේ ගාථාව දිහා බලනකොට ස්වාමීන් වහන්සේ අපි කාටත් තමන් ගැනම අපි කිව්වොත් ප්‍රත්‍යවේක්ෂාවක් ඇති කරගෙන තමන් ගැනම තමන්ට දන්න දේ පිළිබඳව සෑහීමක් ඇති කරගෙන තමන්ගේ ජීවිතේ ධර්ම මාර්ගයේ යොමු කිරීම සඳහා තමයි මෙතෙන්දී බුදුරජාණන් වහන්සේ ඒ කියන්නේ කරුණු දන්නවාට වඩා දන්න දේ තුළින් යමක් කරගන්න. එහෙම ප්‍රතිපදාව අපට බුදුරජාණන් වහන්සේ මෙතෙන්දී ඉස්මතු කරලා දීලා තියෙනවා. එහෙමයි ස්වාමීන් වහන්සේ දැන් අපි අර පාසල් යන කාලවල එහෙම විද්‍යාව විෂය ඉගෙන ගත්ත පන්ති කාමරය තුල එතකොට අපිට විවිධ ඔය රසායනික ක්‍රියාවන් ගැන එහෙම විවිධ විදියට අපිට පන්ති කාමරය තුලදී ගුරුවරු ඉගන්වුවා. ඉතින් ඒවා පොත් පිරෙන්න ලිව්වත් පොත් පිරෙන්න සටහන් කරගත්තත් අපිට ඇත්තට මේවා ජීවිතේට ප්‍රායෝගික අත්දැකීමක් බාටපත් උනේ විද්‍යාගාරයට ගියාට පස්සේ. එහෙමයි. අපි මොනතරම් පන්ති කාමරය තුල ඉඳගෙන ඒ ගුරුවරයා කියපු දේවල් සටහන් කරගත්තත් ඇත්තට මේවා ලොකු අත්දැකීමක් බාටපත් උනේ ඒක කරන්න පටන් ගත්තට පස්සේ විද්‍යාගාරයකට ගිහිල්ලා. ඒ පොතේ ලියනකොට ඇතිවෙච්ච දැනුමට එහා ගිය අවබෝධයක් ඒ සිද්ධි සම්බන්ධව අපිට විද්‍යාගාරය තුලදී අත්දැකීමක් විදිහට ලොකු අවබෝධයක් ආවා. එහෙමයි. ඒ වගේ ස්වාමින්වහන්සේ අපේ මේ සමාජයේ තුල ඔබ අපි දෙගොල්ලම පින්නත්නි දැන් අවුරුදු ගාණක් තිස්සේ ධර්මයේ ඉගෙන ගන්නවා. ඒ සූත්‍ර වෙන්න පුළුවන්, අභිධර්මයේ වෙන්න පුළුවන්, විනය වෙන්න පුළුවන් ස්වාමින්වහන්සේ. එතකොට මේ ගාථාවේ කියන්නේ යම්කිසි දහමක් යමෙක් දන්නවනම් ඒ දන්න දහමට අනුකූලව තමන්ගේ ජීවිතේට ඒ දහම එකතු කරගෙන කටයුතු කරලා තියෙනවනම් එහෙමයි. දැන් සායනාස් දැන් අපි හිතමු දැන් ප්‍රාණඝාතය අකුසලයක් කියලා දන්නවා. සොරකම අකුසලයක් කියලා දන්නවා. එහෙමයි. කාමීත්‍යාචාරය අකුසලයක් කියලා දන්නවා. මුසාබස් කීම අකුසලයක් කියලා දන්නවා. පරුස වචන කීම අකුසලයක් කියලා දන්නවා. නමුත් ඒක ජීවිතේට එකතු කරගන්න එපා. ප්‍රාණඝාතයෙන් වැළකෙන්න ඕනේ. ප්‍රාණඝාතය අකුසලයක් කියලා දැනගෙන හිටියට සුගතියට යන්නේ නැහැ. ප්‍රාණඝාතයෙන් වැළකෙන කෙනා ඒ ඊට අනුකූලව සුගතිය යන්නට පාර හැදෙනවා. සොරකම අකුසලයක් කියලා දැනගෙන හිටියට නිවන් සුගතියට යන්නේ නැහැ. ඒක නිවනට හේතු වෙන්නේ නැහැ ඍජුව. හැබැයි යමෙක් සොරකමෙන් ඒ දැනගත දේ ජීවිතයට එකතු කරගෙන වැළකීලා ඉන්නවා නම් කාමීත්‍යාචාර ආදීන් උනත් ඒ තුලින් යාට යහපත උපදින්නට පටන් ගන්නවා. එහෙම සනස දැන් භාවිත කාය භාවිත සීල කියනද දැන් ඔය අපේ පෙර ගාථාවත් එක්කත් පොඩි සම්බන්ධයක් ඇති කරගත්තොත් දැන් බුදුරජාණන් වහන්සේගේම ප්‍රශංසාවට ලක් වෙන්නේ අර ස්වාමින් වහන්සේලා දෙන්න අතර ග්‍රන්ථ දූර ස්වාමින් වහන්සේ නෙවෙයි. එහෙමයි. ප්‍රශංසාවට ලක් වෙන්නේ විදර්ශනා ධූරයෙන් ඒ විදර්ශනා ධූරයේ ධර්මයෙන් රහත් භාවයට පත් උතුමන් වහන්සේ. එතකොට ස්වාමීන් වහන්සේ මේ බුදුරජාණන් වහන්සේත් ග්‍රන්ථ ධූර සහ විදර්ශනා ධූර කියන කාරණා දෙකේදී ග්‍රන්ථ ධූර ස්වාමීන් වහන්සේ තරම් දහම් දැනුමක් නැති නමුත් ජීවිතේට ඒ දහම එකතු කරගෙන අවබෝධයකටපත් වෙලා හිටපු විදර්ශනා ධූර ස්වාමීන් වහන්සේට තමයි ඉහළ අගයක් ඉහළ ප්‍රශංසාවක්
වටිනාකමක් දෙන්නේ. එහෙමයි සනස ඇත්තට මෙතෙන්දී අපිට ඉතා වටින කරුණු දෙකක් ඉස්මතු වෙනවා. ඒ කියන්නේ පැතිකඩ දෙකක් පිළිබඳව. එකක් තමයි සමහර වෙලාවට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන්නේ මොකටද කියන එක අපි දැනගන්න ඕනේ. දැන් බුදුරජාණන් වහන්සේ අපිට ධර්මයේ දේශනා කළා තියෙන්නේ විදර්ශනාව වඩලා සංසාරයෙන් නිවීම ඇති කරගන්න. එතෙන්දී අපේ සාන්නංශ දේශනා කළා වගේ විදර්ශනා දූර ස්වාමින් වහන්සේ බුදුරජාණන් වහන්සේ ගරු කළ සැලකුවේ උන්වහන්සේ වැඩේ කරගත්තා. කියන්නේ නිර්වාණය අවබෝධ කරගත්තා. අනිත් අපිට මෙතෙන්ද ඉස්මතු වෙන තව කාරණාවක් තමයි සමහර පින්වතුන්ටත් අදහසක් තියෙන්න පුළුවන් ස්වාමින් වහන්සේ දැන් ටිකක් කාලයක් ගිහිල්ලා ධර්මයේ ඇහිලා මාර්ගයේ පිළිබඳව පැහැදිලි නැති කරගෙන වාසය කරන පින්වතුන් ඉන්නවා. හැබැයි බොහෝ ධර්ම කාරණා දන්නේ නැහැ. දන්නේ ඊටාම අපි කියමුකෝ ස්වල්ප ප්‍රමාණයේ ධර්මයේ ගැන දන්නේ. ඒ පින්වතුන්ට සමහරට අදහසක් ඇති වෙන්න පුළුවන් අපිට මේ ධර්මයේ වැඩෙන එකක් නැහැනේ. අපි දන්නේ ටිකයිනේ. අපිට තව ඉගෙන ගන්න කාලෙකුත් නැහැනේ කියලා ඒ වගේ අර පසුබෑමක් හිතේ ඇති වෙන්න පුළුවන්. නමුත් මේ දේශනාව තුළින් අපිට ඉස්මතු වෙන්නේ ස්වාමින් වහන්සේ දන්න ටික නෙමෙයි වැදගත් වෙන්නේ, දැන ගැනීමත් වැදගත් වෙනවා. හැබැයි තමන්ගේ දන්න පුංචි දෙයින් හෝ තමන්ට යමක් කරගන්නවා නම් ඒක තමයි වැදගත් වෙන්නේ. එහෙමයි. දැන් කොතරම් අපි ධර්මයේ දැනගත්තත් හිතේ ඇති වෙන රාග දේශ මොහයන් වලට ඒ ධර්මයෙන් අපි විසඳුමක් හදාගත්තේ නැත්නම් ඒ දැනගත දෙයින් ප්‍රයෝජනයක් ගත නැති කෙනෙක් වෙනවා. එහෙමයි සයන්නාංශ මේ අටුවාවේ තියෙන එක කතාවක්. ඒ කියන්නේ අපි මේ කතාව සිහිපත් කරන්නේ කියන්නේ දැනුමටම විතරක් මුල් තැන දීලා ඉස්සරහට ගියොත් වෙන හානියක් මෙතන මේ ප්‍රකට කරවන්න මේ අටුවා කතාවේ අතීතයේ ඉඳලා තියෙනවා ත්‍රිපිටක ධර්මය ගැන හොඳ දැනුමක් තියෙන භික්ෂුන් වහන්සේ නම. එහෙමයි. ඉතින් බොහෝ ස්වාමීන් වහන්සේලාත් මේ ත්‍රිපිටකයේ සම්බන්ධ ගැටලු විමසන්නේ ස්වාමීන් වහන්සේගෙන්. නමුත් දවසක් වෙන්නේ මොකද? ඇඳ යට ස්ත්‍රියක්. සූත්‍ර ධර්ම පිළිබඳ හොඳට දන්නවා, අභිධර්මය ගැන හොඳට දන්නවා, විනය ගැනත් හොඳට දන්නවා. නමුත් උන්වහන්සේගේ කුටියේ ඇඳ යට ස්ත්‍රියක් ඉඳලා හසු වෙනවා. එහෙමයි. එතකොට හොඳට තේරෙනවා පින්වත්නි ධර්මය දැන ගැනීම දැන් තියෙන සුද්ධා දතා වචසා පරිසිතා මනසානුපෙක්කිතා දිට්ඨිය සුප්පටිවිද්දා කියලා පිළිවෙලා. එතකොට පළවෙනි කාරණාව තමයි සුද්ධා දතා අසා ගැනීම සහ ඒක ධාරණය කර ගැනීම. හැබැයි ඊට එහා තව තියෙනවා වචසා පරිසිතා ඊළඟට මනසානුපෙක්කිතා දිට්ඨිය සුප්පටිවිද්දා කියන තමන්ගේ වැරදි දෘෂ්ටි නිවැරදි දෘෂ්ටියක් බවටම පත් වෙන්න ඕනේ. කියන්නේ නිට්ටයයි කියලා යම් දෘෂ්ටියක් තියෙනවාද ඒක අනිත්‍ය බවට නිවැරදි දැක්මක් ඇති වෙන්න ඕනේ. සංස්කාර ලෝකයේ සැපයි කියලා යම් දැක්මක් තියෙනවා නම් සංස්කාර ලෝකයේ දුකයි කියන ඒ දෘෂ්ටිය උපදින්න ඕනේ. ඊළඟට සංස්කාර ධර්මය ආත්මීය වශයෙන් ගන්නවා නම් ඒ දෘෂ්ටිය ප්‍රහාණය වෙලා සංස්කාර ධර්මයන්ගේ අනාත්මය ප්‍රකට වෙන්න ඕනේ. ඒ දැක්ම ඇති වෙන්න ඕනේ. එතකොට දැනගත්ත දෙයට එහා ගිහිල්ලා අපේ මනස උඩු යටි කරවන අවස්ථාවක් තමයි ස්වාමින්වහන්සේ මේ බුදුරජාණන් වහන්සේ අපෙන් බලාපොරොත්තුනේ. ඒක සිදු කරගන්න නැතුව කොච්චර දැනුම් ගබඩාවක් වුණත් පුස්තකාලයක් වුණත් එයා අපායට යන්න පුළුවන් ස්වාමින්වහන්සේ. එහෙම නැසනස දැන් ඇත්තටම තුමික කතා කරන්න ඕනි දෙයක් සමහර වෙලාවට බොහෝ දහම් දැනුම ඇති කරගෙන විශේෂයෙන් සමාජ මාධ්‍ය ජාල තුලදී එහෙම බොහෝ ධර්ම කරුණු සාකච්ඡා කරනවා විශ්ලේෂණයමක ඉදිරිපත් කරනවා. හැබැයි සමහර වෙලාවට අපිට ඉස්මතු වෙලා තියෙන දෙයක් තමයි එහෙම වුණාට ඇතුළ හොඳ නැහැ කියලා. ඒ කියන්නේ අර තමන් පෙන්වන ප්‍රතිරූපය දැනුමකට පදනම් වෙලා තමන් ඉන්න තැන ගැන තමන්ට අවබෝධයක් නැතුව
තමන් හිත හදාගන්නේ නැතුව මේක හුදු කරුණකටම පමණක් සීමා වුණොත්. එතන සන්නහස එතෙන්දී හරිම වැදගත් වෙනවා ඕනිම කෙනෙක් ධර්මය ඉගෙන ගන්නවා නම් ඒ කැමැත්ත ඇති වෙනවා නම් බලන්න ඕනේ මම මේ ධර්ම ඉගෙන ගන්න මොකටද කියලා. එතකොට එක එක අපේක්ෂා ඇතිව ධර්ම ඉගෙන ගන්න පුළුවන් සම්හංශ. එතකොට ඒක හුදෙක්ම මේක විෂයක් ඉගෙන ගන්නවා වගේ කරුණු ගොඩක් දැන ගැනීමක් නෙවෙයි ධර්මය කියන්නේ. එතකොට දැන් දන්න දේ ජීවිතේ ප්‍රායෝගිකව ඇති කරගත්තාම අපේ ස්වාමීන් වහන්සේ දේශනා කරා වගේ අන්නේ අත්දැකීම ලබන්නයි අපි උත්සාහවන්ත වෙන්න ඕනේ. එහෙමයි. එහෙමයි සයන්නාද දැන් වෛද්‍යවරයෙක් අපි හිතමු අපිට මොකක් හරි අසනීපයකට ඖෂධ නියම කරනවා. අපි ඒ ඖෂධ ටික ගෙදරට ගෙනල්ලා ඒ ටික තියාගෙන ඉන්නවා. ඒ ඖෂධ ටික අපේ නිවසට ගෙනාවත් අපේ අල්මාරියේ තිබුණත් අපේ මේසලාච්චුවක තිබුණත් ඒක ඇඟට දාගත්තේ නැත්නම් අපිට යහපතක් වෙන්නේ නැහැ. ඒ වගේමයි සායනාංශ මේ සූත්‍ර අභිධර්ම විනය දැනගත්තත් ඒව ජීවිතේට ගලප ගන්න නැත්නම් ජීවිතේට ගලප ගන්න නැත්නම් යහපතක් වෙන්නේ නැහැ යාට. එහෙමයි සානන්සේ උපමා කතාව අපිට දැනෙනම උපමා කතාවක්. මේ රෝගය උස්සන්න වෙනකොට බෙහෙත් බිව නැත්නම් ඉතින් බෙහෙත් ටික දැන් කියන්න පුළුවන්. වෛද්‍යවරයා ඇහුවොත් එහෙම දැන් බෙහෙත් තමන්ගේ කබඩ් එක ඇතුලේ තියෙනවා කිව්වොත් එහෙම ඒකට උත්තරයක් මේ නෙවෙයි. බෙහෙත් තියෙන්නේ බොන්න. එහෙමයි. ඒ වගේ ධර්මයේ කියන්නේ අදාළ හේතු කාරණාවන් ඉස්මතු වෙනකොට කෙලෙස් ධර්මයන් එනකොට කෙලෙස් ධර්මයන්ට ප්‍රතිවිරුද්ධව ක්‍රියාකාරීත්වය ගොඩනගා ගන්න. තමන් තුළින් ඇති කර ගන්නා පුරුදු පුහුණුව. අනිත් එක සාමනහස දැන් පුංචි දෙයක් හෝ දැනගෙන ඒක නා ධර්ම මාර්ගයේ වඩනවා කියලා කිව්වහම එතන ලොකු අරුතක් තියෙනවා ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ දැන් අපි කියමුකෝ මෛත්‍රියම ගමුකෝ. මෛත්‍රී භාවනාවම ගමුකෝ. මෛත්‍රී භාවනාව ගත්තත් ඒත් අපිට කෙලෙස් ධර්මයන් දුරු කිරීමේ මාර්ගය සකස් වෙනවා. එහෙමයි. අසුබය ගත්තත් ඒත් කෙලෙස් ධර්මයන් දුරු කරන්න අපිට මාර්ගය සකස් වෙනවා. එතකොට අපි මේ දන්න පොන්චි දේ තුලින් ඒ පිළිබඳව අපේ අත්දැකීමක් ඇති කරගෙන ධර්ම මාර්ගයේ වැඩුවොත් අපිට මේ කෙලෙස් ඇත්තටම ඒ දන්න කාරණාවෙන් තමන්ගේ මාර්ගයේ යෙදෙනකොට තමන්ට දැනෙන්න ඕනේ වෙනදාට වඩා සැනසීමක්. එහෙමයි. ඒක තමයි අංක 1. දැන් අපි ධර්ම කාරණාවක් දැනගන්නවා කියලා කියන්නේ දැනගත්තාම ඒ ධර්ම කාරණාව තුළ ජීවත් වෙනවා කියලා තමන්ට දැනෙන්නේ තමන් වෙනදාට වඩා තමන්ගේ හිතේ සැනසීමක් තියෙන්න ඕනේ. තමන්ගේ හැසිරීමේ නිවැරදි භාවයක් තියෙන්න ඕනේ. තමන්ගේ වචනේ මේ හැම දෙයකම අපි කියන සනස වර්ධනයක් තියෙන්න ඕනේ. ඒ වගේ ඉවසීම මේ හැම දෙයක් පිළිබඳවම තමන්ටම ලොකු අත්දැකීමක් එන්න ඕනේ. දන්න කාරණාවෙන් ජීවිතේ හදාගන්න අයට ලැබෙන අත්දැකීම ලැබෙන සැනසීම අනන්තයි අප්‍රමාණයි. එහෙමයි සයන්නාස් ඒක හොඳ කාරණාවක්. දැන් මේක දන්න ටිකක් ඇසුරු කරගෙන සයන්නාස් අපිට දැන් ඔබ වහන්සේ පස්ලා මෛත්‍රී භාවනාව නැත්නම් බුද්ධානුස්සතිය. එහෙමයි. මේ හැම භාවනාවකම සයන්නාස් තියෙන නීවරණ දුරු කරන ගතියක්. කාමච්ඡන්දේ දුරු කරනවා, ව්‍යාපාදේ දුරු කරනවා, තීන මිද්දේ දුරු කරනවා, උද්ධච්ච කුක්කුච්ච දුරු කරනවා, විචිකිච්ඡා දුරු කරනවා. ඒකෝට බුද්ධානුස්සතිය භාවනාවක් ගැන හරි, මෛත්‍රී භාවනාවක් ගැන හරි, අසුභ භාවනාවක් ගැන හරි යම්කිසි දැනුමක් ඇති කරගත්ත කෙනෙක් මහා ලොකු දේවල් දන්නේ නැහැ. නමුත් කර්මස්ථානාචාර්යයන් වහන්සේ නමකගෙන් මේ කමඨහං ගැන යම්කිසි දැනුමක් ඇති කරගෙන මෙයා සායනාංශ මේක ජීවිතයට එකතු කරගන්නවා, පුරුදු කරනවා. එතකොට මෙයාගේ නිර්ලෝභී බව පවුලේ අනිත් සමාජිකයන්ට දැනෙන්න පටන් ගන්නවා. ඒ භාවනාව තුළ ඉස්සරහට යෑම තුළ මෙයාගේ අර කාමච්ඡන්දේ ලෝභය දුර වෙන්න පටන් ගත්තනේ. එතකොට මේ භාවනාව පුරුදු කරන්න කලින් මෙයා ලෝභී චරිතයක් වෙන්න පුළුවන්. ඒවා පවුලේ අයට ප්‍රකටයි. මෙයා ලෝභී චරිතයක් කියලා. හැබැයි දැන් පේනවා මෙයාගේ නිර්ලෝභී ගතියක්, පරිත්‍යාගශීලී ගතියක්. ඊළඟට පවුලේ අයට ඉස්සර මෙයාව අරමුණුනේ දේශකාරී චරිතයක් විතර. හරියට කේන්ති යන චරිතයක්. දැන් මෙයා මෛත්‍රී භාවනාව තුළ ව්‍යාපාදය යටපත් කරගෙන. එතන අසුභ භාවනාව තුළින් හරි සමාධියට ඇවිල්ලා ඒ ව්‍යාපාදය යටපත් කරගත්ත කෙනෙක්.
එතකොට අනිත් අයට පේනවා වෙනද වගේ මෙයාට තරහ යන්නේ. වෙනද වගේ මෙයා පැටලෙන්නේ නැහැ. වෙනද වගේ මෙයා නොසන්සුන් වෙන්නේ නැහැ. කෑ ගහන්නේ නැහැ. බඩු පොළවේ ගහන්නේ නැහැ. එතකොට අනිත් අයට පේනවා මේ ජීවිතේ ලොකු පරිවර්තනයක්. ඊළඟට වෙනද බොහොම කම්මැලිකමට හිටපු වැඩක් පළක් කරන්න ගියාත් බෑ කියනවා, කම්මැලි කියනවා, වාඩුණු තැනින් නැගිටවන්න බෑ, උදේ ඊළඟට නිින්දෙන් නැගිටවන්න බෑ වැඩකට. කම්මැලි ජීවිතේ. අර දන්න කමටහනක් ජීවිතේට එකතු කරගෙන තීන මිද්දේ යටපත් කරගත්තට පස්සේ මෙයා කඩිය වගේ වැඩ කරන්න පටන් ගන්නවා. පවුලේ අයට ඒ වෙනස දැනෙනවා. ඊළඟට මෙයාගේ හිතේ වෙච්ච වැරදි ගැන හිතන ගති, පසුතැවිල්ල, ඊළඟට වෙච්ච දේවල් ගැන පශ්චාත්තාප සහගතව කතා කරන ගති, අරමුණේ ඇයි මෙහෙමුණේ ඇයි කියලා කර්මයට බනින ගති. ඒ වගේ ස්වාමීන් වහන්සේ මේ ගෘහස්ත ජීවිතයක් ගත කරන කෙනෙක් දන්න පොඩ්ඩ නමුත් ජීවිතයට එකතු කරගෙන පුරුදු කළොත් ඒ පවුලේ අනිකුත් සමාජිකයන්ට ඒ මවක් නම් ඒ මවගේ ලොකු වෙනසක් පේනවා. පියෙක් නම් මේ පියාගේ ලොකු වෙනසක් පේනවා. දුවෙක් පුතෙක් නම් ඒ දරුවන්ගේ එහෙම නැත්නම් සාමියා භාර්යාව නම් ඔවුන්ගේ ජීවිතවල ලොකු වෙනසක් පේන්න පටන් ගන්නවා. අතීතයට සාපේක්ෂව ලොකු ගුණවත්භාවයක්, නොඇලීමක්, දේශකාරී නොවන ස්වභාවයක්, සන්තෝෂින් ඉන්න ගතියක්. දැන් සතිපට්ඨාන දේශනාව ආරම්භ කරන්නේම ස්වාමින්වහන්සේ කුඩු රට කජංගලා කියන ග්‍රාමයේදී ශෝක පරිදේව දුක්ඛ දෝමනස නැති කරන ක්‍රමයක් කියලා මාර්ගයක් කියලානේ. එතකොට පිනති ඇත්තටම යම් කිසි කෙනෙක් ටිකක් දැනගත්තත් ඒ ටික හරියට දැනගත්තා නම් ඒ ටික ජීවිතයට එකතු කරගත්තා නම් පවුල තුල බැබලෙන චරිතයක් බවට පත් වෙනවා. එහෙම සනස දැන් ඔය අනිත් කාරණාව තමයි දැන් යම් කිසි කෙනෙක් පොඩ්ඩක් දැනගෙන ධර්ම මාර්ගයේ ඒ ගුණය වර්ධනය කරගත්තොත් ගොඩක් දැනගෙන දුරු කරන්න ඕනේ කෙලෙස් ධර්මයන් ඒ පොඩ්ඩක් ගොඩක් දුරු කරන්න තියෙන කෙලෙස් ධර්මයන් ගැන දේශනා කරලා තියෙනවානේ. ඒ පොඩ්ඩ දැනගෙන අනුගමනය කිරීමෙන් ඒ කෙලෙස් ධර්මයන් තමන් නොදැනුවත්ව හරි තමන් යම් කිසි විදියකින් ඒ පිළිබඳව දැනුමක් නැතිව හරි ඒ කෙලෙස් ධර්මයන් දුරු වෙලා දෙනවා. උදාහරණයක් ගත්තොත් සානහස දැන් කවුරු කෙනෙක් කියමුකෝ පංච නීවරණ ධර්මයන් ගැන දන්නේ නැහැ. එහෙමයි. කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච, කුක්කුච, විචිකිච්ඡා මේ කෙලෙස් ධර්මයන් ගැන ඒ කියන්නේ නාමික වශයෙන් දන්නේ නැහැ. එහෙමයි. හැබැයි යම් කිසි විදිහකින් අසුබය කර්මස්ථානයක් අරගෙන හරි මෛත්‍රී භාවනාවක් අරගෙන හරි යම් කිසි කෙනෙක් අර බුදුරජාණන් වහන්සේ කියලා තියෙන විදිහට කමඨහන යෙදුනොත් ස්වාමින් වහන්සේ ඒ කෙලෙස් ධර්මයන් සංසිඳිනවා. එහෙමයි කියන්නේ ස්වාමීන් වහන්සේ දැන් ඔබ වහන්සේ කියන්නේ දැන් කෙනෙක් කාමච්ඡන්දය ගැන ලොකු පුළුල් විග්‍රහයක් කරන්න දන්නේ නැහැ. දන්නේ නැහැ. එහෙමයි. يعني ව්‍යාපාද චෛතසික, ඊළඟට තීන මිද චෛතසික, ඊළඟට උද්ධච්ච කුක්කුච්චාදී මේ චෛතසික ධර්ම මේවා බෙදන්න. එහෙමයි. ඒ කියන්නේ ඒ වගේ එහෙම ලොකු කතා දන්නේ නැහැ. දන්නේ නැහැ. සමහර විට මෙයා නීවරණ කියන්නේ මොකක්ද කියලා නොදන්න පුළුවන්. එහෙමයි. නාමික වශයෙන්. එහෙමයි සාරණාස. හැබැයි යම්කිසි ගුරුවරයෙක් මෙයාට හම්බ වෙලා මේ ගුරුවරයා දෙනවා මෙයාට මොකක් හරි කර්මස්ථානයක්. ඒ කර්මස්ථානෙට මෙයා කීකරු වෙනවා. ඒක තුල ඉස්සරහට යද්දී මෙයා අරවගෙන ලොකු අවබෝධයක් නැති වුණා මෙයාගේ නීවරණ ධර්ම දුර වෙලා හිත සාන්ත වෙනවා. එහෙමයි දැන් ඔය උදිතා කම්මඤ්ඤතා විදිහට කියන්නේ දැන් ඔය මෙත්තා, කරුණා, උදිතා, උපේක්ඛා මේ ගුණධර්මයන් ගැන කතා කරනවානේ. එහෙමයි. දැන් යම් කෙනෙක් කෙනෙකුගේ ගුණධර්මයන් වල නාමික විස්තරය දන්නේ නැහැ. එහෙමයි. හැබැයි අර කියන විදිහට අර ගුණධර්මයේ තුල පිහිටා ක්‍රියා කරනකොට මෙන්න මේ ගුණධර්මයන් තුළ ඒක හරියටම අර කියන්නේ කාය ලහුතා, චිත්ත ලහුතා, කාය කම්මඤ්ඤතා, චිත්ත කම්මඤ්ඤතා. එහෙමයි. එහෙම තියනවානේ කෙනෙක්ගේ භාවනාවක් තුළ වැඩෙන ಗುಣ මෙයා ඒව දන්නේ නමුත් එයාට වැඩිලේ ටික. එහෙමයි. ඉතින් සනස දැන් බුදුරජාණන් වහන්සේ ඒ නිසාම නීසානස අර ස්වාමින් වහන්සේ මුළු ත්‍රිපිටක ධර්මයේම දන්නේ නැහැ. හැබැයි ස්වාමින් වහන්සේ විදර්ශනා වැඩුවා. විදර්ශනා වඩනකොට උන්වහන්සේ අරමුණ නිවන බුදුරජාණන් වහන්සේ අපේ මේ ධර්මය හැම පැත්තෙම දේශනා කළ දෙන නිවනටම තමයි. එතකොට අර අරමුණත් එක්ක ස්වාමින් වහන්සේ ඒ ධර්මයේ වර්ධනය කරලා යනකොට නිවන පිළිබඳව උන්වහන්සේ අවබෝධය ඇති කරගත්තා.
හැබැයි අර ග්‍රන්ථදූර ස්වාමීන් වහන්සේ විස්තරය දන්නවා. මෙතෙන්දී වෙනස තියෙන්නේ දැන් හරියට ස්වාමීන් වහන්සේ මේ යම්කිසි තැනකට යන්න තියෙනවා නම් මාර්ගය කියන විස්තරය දැනගන්නවා කෙනෙක්. කෙනෙක් විස්තරය දැනගන්න නැතුව ඒ කෙනා ඒ මාර්ගයේ යා යුතු ක්‍රමවේද ඒ අවස්ථාවන් වල භාවිතා කරමින් මේ මාර්ගය යනවා. දැන් ගියේ නැති කෙනාට තියෙන විස්තර ගොඩක්. හැබැයි ගියේ කෙනාට අත්දැකීමත් එක්ක ඒ මාර්ගයේ ස්වභාවය හොඳින් වැටහෙනවා. එහෙමයි සයන්නාංශ දැන් ඔය නිදාන කතාවේදී මේ ස්වාමීන් වහන්සේ අර බුදු පියාණන් වහන්සේ ග්‍රන්ථදූර ස්වාමීන් වහන්සේගෙන් විමසනවා මේ රූපාවචර අරූපාවචර ධානය වගේක් ගැන. එහෙමයි මාර්ගය පිළිබඳව. එහෙමයි. එතකොට මේ ග්‍රන්ථදූර ස්වාමීන් වහන්සේ ඒ ටිකට උත්තර දුන්නා. එහෙමයි. ඊට පස්සේ ඇහුවා මාර්ගය ගැන. එහෙමයි. සෝතාපන්න මාර්ගය හිත ගැන ඊළඟට ඒ අත්දැකීම ගැන ඊළඟට සකෘදාගාමි මාර්ග හිත ඊළඟට ඵලසිත ඒ අත්දැකීම ගැන ඒ මාර්ග හිත හතර ගැන අහපු එක ප්‍රශ්නයකටවත් ග්‍රන්ථදූර හාමුදුරන්ට උත්තර දී ගන්න බැරි වුණා. එතකොට හොඳට තේරෙනවා ස්වාමීන් වහන්සේ මේ අත්දකපු කෙනෙකුට මේ ධහම ගැන තියෙන අවබෝධය ධහම දැනගත්ත කෙනාට හිතා ගන්න බැහැ. එහෙමයි. සමහරවිට උතාවක උපමාවකින් කිව්වොත් යම්කිසි පොකුණක් පෙන්නලා එක්කෙනෙක් පොකුණ දිහා බලන් ඉන්නවා. තව කෙනෙක් පොකුණට බහලා නානවා. පොකුණට බහලා නෑවට පස්සේ එයාට ඒ නෑමෙන් ලබා ගන්න අත්දැකීම පොකුණ දිහා බලන් ඉඳපු කෙනෙක්ට බහලා නාන කෙනෙක්ගේ අත්දැකීම ගැන කියන්න බෑනේ. එයාට ඒක ලබන්න බෑ. තේරෙන්නේ නෑ. එයාට ගෝචර නෑ. ගෝචර නෑ. ඒ වගේ දෙයක් තමයි ඇත්තටම ස්වාමින් වහන්සේ මේ මං කියන්නේ බොහෝ දෙනෙක් නම් දන්න කාරණා ටික හොඳටම ප්‍රමාණවත්. ඒ තුල මාර්ගය තුල හික්මෙන්න උත්සාහවන්ත වෙනවා නම් තමන්ට මාර්ගය අවබෝධ කරගන්න පුළුවන්. එහෙමයි පින්වත්නි නැත්තම් මොකද අපිට වෙන්නේ මේ දැන් මේ හැම කාරණාවක්ම ස්වාමීන් වහන්සේ පින්නතුන්ට අපිටයි දෙකොල්ලටම. එහෙමයි. ඉතින් නැත්තම් වෙන්නේ ඇත්තටම ස්වාමීන් වහන්සේ දැන් මේ වර්තමාන කාලේ ගත්තත් අපි 2017 2018 2019 අපි හිනවත් හිතුවේ නැහැ 2020 2021 මේ වගේ භයානක වසංගතයක් එක්ක මාස්ක් එක්ක සැනිටයිසර් එක්ක ඊළඟට මේ මෙවැනි වෛරසයක් අපිට වැළඳේ කියලා බය විරාන්ත වෙච්ච ගතියකින් වැළඳේ දන්නේ නැහැ කියලා අපිට ජීවත් වෙන්න වෙයි කියලා අපි 2018 19 අදහසක්වත් ආවේ නැහැ වෛරස් ගැන මේ වසංගතය ගැන. ඉතින් අපි නොහිතපු විදියක ව්‍යසනයකට තමයි වැටිලා ඉන්නේ. එතකොට දැන් මේ ලෝකයේ තුල මේ ලැබිච්ච උතුම් මනුෂ්‍ය ජීවිතයේ හුස්ම ගන්න අවශ්‍ය ඔක්සිජන් ටික නැතුව දැන් ගිලිහි යනවා මරණයටපත් වෙනවා. එතකොට දැන් අපි කොච්චර දැනුම ජීවිතයට එකතු කරගෙන හිටියත් ඇත්තටම අද වගේ හෝ හෙට වගේ හෝ දවසක අපි මරණාසන්න මොහොතට ආවොත් අපිට මේ මොහොතට සාර්ථකව මුහුණ දෙන්න බැරි වෙනවා. දැන් බුදු පියාණන් වහන්සේ දේශනා කරන්නේ දැන් රාහුලෝවාද සූත්‍රයේදී ආනාපාන සති භාවනාව යමෙක් පුරුදු කළා කියමු. ආනාපාන සති භාවනාව යමෙක් භාවිත බහුලීකృత කළොත් මරණාසන්න මොහොත ඒක සර්පෙක් ගහලා වෙන්න පුළුවන්, මොකක් හරි හෙලකින් වැටලා වෙන්න පුළුවන්, නැත්නම් මොනවා හරි මෙවැනි ව්‍යසනයකට ගොදුර වෙලා වෙන්න පුළුවන්, මොනවා හරි ආකාරයකින් මරණය සිදු වුණොත් අවසාන ආස්වාසයයි අවසාන ප්‍රස්වාසයයි සිහිනුවණින්මයි කෙනා ගන්නෙ. ඒ මරණය මොන විදියකට වේද කියන්න බෑ. නමුත් කොහොම සිද්ධ වුණා. දැන් අපි හිතමු සායනාංශ දැන් ආනාපාන සති භාවනාව හොඳට පුරුදු පුහුණු කරපු කෙනෙක් ඉන්නවා කියලා. අපි හිතමු දැන් ඔය ඉන්දියාවේ ඔක්සිජන් නැතුව දැන් දවසකට 30 40 50 මැරෙනවානේ. එතකොට යාළ හුස්මත් එක්ක ලොකු පොරයක් අල්ලලා මැරෙන්නේ. එතකොට දැන් ආනාපාන සති භාවනාව පුරුදු කරපු කෙනෙකුටත් ඔය වගේ තත්යකට මුහුණ දෙන්න සිද්ධ වුණොත් එයාත් අර වගේ හුස්ම ගන්න බැරුව දුක් විඳින්න පුළුවන් කායික දුක. ඒත් එයාගේ අවසාන ආස්වාසය අවසාන ප්‍රස්වාසයයි සිහියෙන්මයි සිද්ධ වෙන්නේ. දැන් ඒක නේසනස ඒක ඇත්තටම මේ ධර්මයේ ආශ්චර්යය. එහෙමයි. ඒ කියන්නේ ඒක අත්දැකීමක් බවට පත් කරගෙන මාර්ගයේ වැඩපු කෙනාට කොහෙන් ගියත් ගැලවීමක් තියෙනවා. එහෙමයි. මේ එතකොට දැන් අපි කියමුකෝ ඕක දැන් ආස්වාස ප්‍රස්වාස ගැන සියල්ලම දැනගත්තා. හැබැයි මාර්ගයේ වැඩි වෙන්නේ නැහැ.
ඒ කියන්නේ පියවර 16 ආනාපාන සතිය හොඳට අපිට දැනගන්න පුළුවන්. විසුද්ධි මාර්ගය, පටිසම්භිදා මග්ගප්පකරණය, ආනාපාන සති සංයුක්ත සතිපට්ඨාන දේශනාවලින් දැනගන්න පුළුවන්. එහෙමයි. එතකොට දැනගන්න කෙනා අර මරණය ඉදිරි දැනගත්ත කෙනා මාර්ගන වැඩුව කෙනා මරණය ඉදිරි තාමත් භයානක තත්යකටපත් වෙනවා. එහෙමයි කියන්නේ එයාගේ කෙලෙස් සංසිඳවගෙන නැහැ. නැහැ එහෙමයි. දැනගැනීම මාත්‍රයෙන් ඇත්තටම පින්නත්නි හිතලා බලන්න ඔය බොහෝ දේවල් දැනගත්තත් රාගය හටගන්න වෙලාවට දැනගන්න දේ අසරණයි. එහෙමයි. දැනගත්ත දේ ඒ කියන්නේ දැනගත්ත දේයින් ඒකට පහර ගහන්න අමාරුයි. කේන්තිය හටගත්ත වෙලාවට ව්‍යාපාදය ගැන ව්‍යාපාද චෛතසිකය ගැන මොනතරම් දැනගත්තත් ඒ කේන්තිය පාලනය වෙන්නේ නැහැ දැනගත්ත දේ. ඒ වගේ තමයි අනිකුත් අකුසල ධර්මුණත් හටගනිද්දී ඒ දැනගත්තට ඒ අකුසලයන්ට මුහුණ දෙද්දී අර දැනගැනීම අභිභවාගිය මාරාන්තික බලපෑමක් එල්ල කරනවා අකුසලය. අර දැනුම නිකන් යට වෙලාම යනවා අකුසලේ ජයගෙන. එතකොට මේ අපි හැමතිස්සෙම පින්නත්ටි මොකද කරන්න ඕනේ? දන්නේ මේ වෙනකොට දැනගත්තදී දැන් ඔබ වහන්සේ මතක් කළාගේ මේ වෙනකොට ඔබ අපි කවුරුණා? දැනගෙන තියෙන දේවල් හොඳටම ඇති අපිට ලොකු ඉහළ මානසිකත්වයකට යන්න. එහෙම තමයි. ඇත්තටම දැන් දැනගත්ත දේ තව දේවල් දැනගන්න ඕනේ කියන තැනට වඩා මම දැනගත්ත දේ මොන හරි කරගන්න තියෙනවනම් එතෙන්ට යන්න ඕනේ නේද? එහෙමයි. ඒ කියන්නේ මේ දැනගත්ත දෙයින් මං ඒ දැනගත්ත දේ ජීවිතේට ගලප ගැනීම. එහෙමයි. මෙතනින් එහාට තියෙන දේවල් හදාරන්න කලින් මේ දැනගත්ත දේවල් ටික සීලය ඊළඟට සමාධිය සතිපට්ඨාන දේශනාව තුළ තියෙන විදර්ශනා භාවනා ටික ඒ වගේ මේ ಗುಣධර්ම මෛත්‍රිය කරුණාව එතකොට මේ දන්න ටික අපි ජීවිතේට එකතු කරගන්න අපි අපේ ලොකු කැපකිරීමක් කරන්න ඕනේ විශේෂයෙන් මේ වගේ භයානක ව්‍යසනකාරී අවස්ථාවක දැන් සාමාන්‍යස දැන් බොජ්ජංග ධර්ම ගමුකෝ දැන් බොජ්ජංග පිරිත් තුනක් තියෙනවානේ දැන් අපි පිරිත් පොත් පහන්සේ ගත්තා ඒ පිරිත් තුනක් දැන් බොජ්ජංග පිරිත් දැන් මුගලන් මහතෙරුන් වහන්සේ අසනීප වෙච්චලාවේ මුගලන් මහතෙරුන් වහන්සේට බොජ්ජංග දේශනාවක් සිද්ධ කරනවා ස්වාමීන් වහන්සේලා ඇවිල්ලා. බුදු පියාණන් වහන්සේත් අසනීප වෙච්ච වෙලාවක ගිලන් වෙච්ච අවස්ථාවක බොජ්ජංග පිරිත් සජ්ජහනාවක් ශ්‍රවණය කරනවා. උන්වහන්සේලාගේ ඒ රෝගය බැහැර වුණා කියලා ඒ දේශන අවසානයේ විස්තර කරනවා. ඒ රෝගය බැහැර වුණේ අර බොජ්ජංග ධර්ම දේශනා කරද්දී ඊට අනුකූලව උතුමන් වහන්සේලාගේ මානසිකාර වැඩ කරන්න පටන් ගත්තා. පුරුදු පුහුණු කරපු බොජ්ජංග ධර්මාදී හිතවලින් නැగి එන්න පටන් ගත්තා. ඒකත් එක්ක කායික පීඩා සංසිඳිලා ගියා. හැබැයි යම් කිසි කෙනෙක් ජීවිතේ බොජ්ජංග පිරිත් කටපාඩම් කරගෙන හිටියා. තමන්ගේ ජීවිතයේ මොකක් හරි භාවනාවකින් සති සම්බොජ්ජංගේ ලෞකික වශයෙන් හරි උපදින විදියට පොඩ්ඩක් හරි කටයුතු කළ නැත්නම් ධම්මවිජය සම්බොජ්ජංග වගේ බොජ්ජංග ධර්ම යම් කිසි මට්ටමකට හරි ජීවිතයට එකතු කරගෙන නැත්නම් එයා බොජ්ජංග ධර්ම කොච්චර කටපාඩම් කරගෙන හිටියත් ඇත්තට බොජ්ජංග පිරිත් කිව්වත් එයාට ගිලම්භාවයක් ඇති වෙච්ච වෙලාවක යම් කිසි කෙනෙක් බොජ්ජංග දේශනා කළාට එයාට ලොකු සුවතාවයකටපත් වෙන්න ඇත්තටම බෑ. එහෙමසන දැන් මේක අපිට තවත් පැතිකඩක් ඉස්මතු වෙනවා. දැන් සමහර වෙලාවට අපිට දැන් මේ ධර්මයේ දැනුමෙන් දැනගත්තට සමහර ඒවා දැනුම මත වුණත් තේරෙන්නේ නැති දැන් තියෙනවා. මේ ධර්මයේ. දැන් සමහර රටේ ධර්ම කරුණු පිළිබඳව යම් කිසි විදිහකින් අපට දැනුම තියෙනවා. හැබැයි ඒ ධර්ම කරුණ පිළිබඳව දැනුමෙන් වුණත් දැනගන්න බැරි දේවල් තියෙනවා. එතකොට දැනුමෙන් වුණත් දැනගන්න බැරි දේවල් මාර්ගයේ වඩනකොට බොහොම ලස්සනට පැහැදිලි වෙනවා. එහෙමයි. දැන් උදාහරණයකට ධ්‍යාන චිත්තයක් කියලා ගමුකෝ. එතකොට ඒ ධ්‍යාන චිත්තයක් පිළිබඳව දැනගන්න පුළුවන් කමක් නැහැ. ඒ කියන්නේ කරුණ වලින් දැනගත්තා සමහර සියුම් කාරණා නිවන ලොකු කතා බහකට ලක් වෙනවානේ. මේ නිවන කියලා කියන්නේ මොකක්ද කියලා. එතකොට දැන් ඒවා සමහර වෙලාවට අපිට ගෝචර වෙන්නේ නැහැ මොකද තාම පෘථග්ජන භූමියේ ඉන්න කෙනෙක් ඉන්නවා. එතකොට ඒ දැනුමෙන් නොවැටහෙන දේ අපේ මාර්ගයේ වැඩිම තුළින් අපිට ඒක ප්‍රකට කරගන්න පුළුවන්කම තියෙන ඒක දැනෙනව අත්දැකීමක් විදිහට. දැන් සමහර වෙලාවට කෙනෙක්ට දැන් අපි භාවනාවක් කරන්න කියලා ඉන්ද්‍රිය භාවනාවක් පිළිබඳව
කෙනෙක්ට හිතෙන්න පුළුවන් ඉන්ද්‍රිය භාවනාවක් කරන්නේ කොහොමද? ඒක ප්‍රායෝගික නෑ කියලා. ඒක කරන්න අමාරුයි කියලා. මොහොතක් ගන්න කොහොමද වෙන්නේ කියලා. හැබැයි මාර්ගයේ වැඩිනකොට ඒ සියලුම සැකයන් දුරු වෙනවා. මොකද දැන් අත්දැකීම ලබන්න කලින් ශ්‍රද්ධාව තියෙන්න බෑ අපිට. මේ මාර්ගය පිළිබඳව ශ්‍රද්ධාව තියෙන්න ඕනේ. එතකොට දැනුම මත පදනම් වෙන කෙනාට ශ්‍රද්ධාව නෙමෙයි බොහෝ විට ඒ මත විතරක් පදනම් වෙන කෙනාට මාන්නය තමයි ඇති වෙන්නේ. එතකොට ඒ දන්න දේ තුළින් මාර්ගයේ වඩන කෙනාට දැනුමට දැන ගැනීමට පමණක් සීමා වුණ කෙනාට වඩා දැනීමක් අවබෝධාත්මකව ලැබෙනවා. ඒක ස්වාමින්වහන්සේ බුදුරජාණන් වහන්සේ ඒ කාරණාවත් අපිට ඉස්මතු කළ දීලා තියෙන මෙතෙන්දී. එහෙමයි. එතකොට මේ සායනහංශ මේ ඊට අනුකූලව අපි අපේ ජීවිතවල හැමතිස්සෙම ඔය කියපු කාරණාවලට අනුකූලව මේ අපි දන්න දේ අත්දකපු අයද කියලා අපි කල්පනා කරලා බලන්න ඕනේ. එහෙම දැන් ඔබ වහන්සේ පත් කළා ධ්‍යාන මට්ටම් ගැන එහෙම. ඉතින් ධ්‍යාන මට්ටම් ගැන බුදු පියාණන් වහන්සේ විවිච්ඡ කාමේහි විවිච්ඡ අකුසලේහි ධම්මේහි සවිතක්කං සවිචාරම් කියලා එහෙම ධ්‍යානාංග ගැන විස්තර කරලා තියෙනවා. හැබැයි ඒ ධ්‍යානාංගයත් තමන්ගේ හිතේ ඉපදුනොත් ඒ ධ්‍යානාංග ටික තමන්ගේ හිතේ ඉපදුනොත් ඒක මොනතරම් සොඳුරු අත්දැකීමක් වේද? දැන් බුදුන් වහන්සේ දේශනා කරන ස්වාමීන් වහන්සේ දැන් විලක් තියෙනවා. මේ විලේ විලට වැස්ස වැටෙන්නෙත් නැහැ. විලට ගලාගෙන එන වතුර පාරකුත් නැහැ. හැබැයි මේ විල ඇතුළෙන්ම එනවා දිය උල්පත්. ඒ දිය උල්පත් වලින් එන දිය වලින් මොකද වෙන්නේ? මුළු විලම තෙමෙනවා. ඒ කියන්නේ එක දිගට එන දිය සීරා වලින් එන දිය උල්පත් වලින් ඒ විලම හාත්පසම තෙමෙනවා. ඒ වගේ කියන බුදුන් වහන්සේ මේ ධ්‍යාන විස්තර කරද්දී කෙනෙකුගේ කයටයි හිතටයි ඇති වෙන සුවය. එහෙම. හරියට අර විලකින් ඇතුලෙන් එන දිය සීරා වලින් දිය උල්පත් වලින් හාත්පස විලම තෙමන්නේ යම්සේද මේ හිතේ මේ කයෙහි සැපයෙන් නොතෙමිච්ච තැනක් නැහැ කියනවා. ඉතින් ඕක අත්දැකීමක් බවට පින්නත් කෙනෙක්ගේ පත් වුණොත් දැනුම තියෙන කෙනාට ඒ ධ්‍යාන ගැන දැනුම තියෙන කෙනාට වඩා ගොඩක් ඈත යා ඉන්නේ. එහෙනම් දැන් ඔය ධර්මයේ ගැන සැකේ වුණත් ඇති වෙන තැන් ඒකෙන් දුරු වෙනවනේ. ඒ කියන්නේ දැන් මට එක කතාවක් මතක් වෙනවා මේ විගටනාත පුත්තුමා අපේ නම මත හරියට මතක නැහැ. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක් හමු වුණාම ඇහුවා තමයි ගෝල පිරිස ඉස්සරහා ඔබ පිළිගන්නවද විතක්ක ਵਿਚාර නැති ධානයක් පිළිබඳව ඔබ පිළිගන්නවද ඇහුවා. ඊට පස්සේ බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකයා කිව්වා මම පිළිගන්නේ නැහැ කිව්වා. ඊට පස්සේ නිගණ්ඨනාථ පුත්‍රතුමා කියනවා දැක්කනේ ගෞතමයන් වහන්සේ ගෝලියොම ගෞතමයන් වහන්සේ පිළිගන්නේ කියන දේ පිළිගන්නේ නැහැ. ඊට පස්සේ කිව්වා නෑ මම පිළිගන්නේ මට ඒ ධානය තියෙනවා කිව්වා. පිළිගන්න දෙයක් නෑ. ඒක දන්නවා. අත්දකින්න දෙයක්. එතකොට ඕනෙම කෙනෙක් ඕනෙම දෙයක් කියනකොට කිසිම විදිහේ සැකයක් ඇති නොවෙන්න මට්ටමට අපේ ආරක්ෂා වෙන්න නම් ස්වාමීන් වහන්සේ කියන්නේ ආරක්ෂා වෙන්න නම් සැක සංකාවක් ඇති නොවන විදිහට අපේ ජීවිතේ ධර්ම මාර්ගය තුළ මෙහෙවන්න නම් ඔය අත්දැකීම අත්‍යවශ්‍යම වෙනවා. නැත්තම් බොහෝම අමාරුවෙන් තමයි අපිට මේ ගමන ආරක්ෂලා ඉන්න වෙන්නේ. මොකද අපි දන්නේ මොන පැත්තෙන් අපිට සැකේ ඇති වෙයිද කියලා. දැන් ශ්‍රද්ධාව ගැන දැනගත්තට වැඩක් නැහැ. ශ්‍රද්ධාව පුරුදු පුහුණු කළා නැත්තම්. එතකොට වීරය පිළිබඳව දැනගත්තට වැඩක් නැහැ. වීරය පුරුදු පුහුණු කළා නැත්තම්. එතකොට වීරය පුරුදු පුහුණු කරපු කෙනා දන්නවා වීරය වටිනාකම. ශ්‍රද්ධාව තිබෙන කෙනා දන්නවා ශ්‍රද්ධාව කියන්නේ මොකක්ද කියලා අත්දැකීමක්. ඒ ශ්‍රද්ධාව උපදිනකොට හිතට වෙන්නේ මොකක්ද? හිතට වෙන්නේ මොකක්ද කියලා. එතකොට දැන් ඒකේ ලක්ෂණ කියනවා නේ ස්වාමීන් වහන්සේ මේ සාමාන්‍යයෙන් ඔය සියලුම කෙලෙස් ධර්මයන් දුරු වෙන්නේ ඒක රජ්ජුරුවන්ගේ තියෙනවානේ උදක ප්‍රසාද මාණික්‍ය රත්නය කියලා. එතකොට ශ්‍රද්ධාව ඇති වුනහම ඒකෙන් කෙලෙස් ධර්මයේ දුරු වෙන විදිහකින් අත්දැකීමක් වෙනවා. එතකොට ශ්‍රද්ධා, වීර, සතිය දැන්
සතිය කියන එක මේ දිනවල හරියට වැදගත් වෙනවනේ. එහෙමයි සානස්. ඒ සතිය කියන එකේදී අපි හරියට නුවණින් යුක්තව යෝනිසෝ මනසිකාරයෙන් ජීවත් වෙනකොට දැන් කෙනෙක්ට කියන්න පුළුවන් කොහොමද ඔය සතියෙන් නුවණින් හැම වෙලාවෙම ඉන්නවා කියන්නේ. සැක හිතෙන්න පුළුවන්. ඇත්තනේ නම් ප්‍රායෝගික නෑනේ කියලා. හැබැයි සතියෙන් සිහියෙන් ඉන්නකොට එදිනදා ජීවිතය තුළ Tamanට එක අත්දැකීමක් එනවා. ඒ කියන්නේ මේ ශ්‍රාවකයට තේරෙනවා අකුසල් එක්ක ඉන්නා වගේම කුසල් එක්කත් ඉන්න පුළුවන් කියලා. ඉන්න පුළුවන් කියලා සාමාන්‍යයෙන්. අකුසල් එක්ක දැන් සමහර අය ඉන්නවා රාග හිතීම වැඩට යනවා රාග හිතීම දවසේම වැඩ කර කර ඉන්නවා. يعني ස්ත්‍රී ශරීර පුරුෂ ශරීර අරමුණු වෙවි. ගෙදර ඉන්නේ රාග හිතින් ඊළඟ නින්දර යන්නේ රාග හිතින්. එහෙමයි. එන අකුසල් එක්ක හිත වැඩ කරනවා. එහෙමයි. දැන් සිහිය නුවණ මේ සතිපට්ඨාන ආදී භාවනා තුළින් මතු කරගත්ත අයට ප්‍රකට වෙන්න පටන් ගන්නවා. අර අකුසල් අර ඒ විවිධ වැඩ කටයුතු අතරේ හිතේ වැඩ කළා වගේ තමයි මේ සිහිය නුවණ සති සම්පජඤ්ඤ කියන එක. ඒ කුසල ධර්ම සියලු වැඩ කටයුතු අතරේදී හිතේ වැඩ කරනවා. වැඩ කරනවා. එහෙනම් එතකොට ඒක සනස අත්දැකීමක් කියන. එතකොට මේ දන්නවා කියන්නේ එකක්. මේ ඒ කියන්නේ ඒක පිළිගන්නවා කියන්නේ එකක්. ඇත්තම දැන් ඔය ධර්මයේ දැන ගැනීම කියන්නේ පිළිගන්නවා කියන එකනේ. කියන්නේ ධර්මයේ කරුණු පිළිබඳව දැන ගැනීම කියන්නේ අපි ධ්‍යාන ගැන ඉගෙන ගත්තාම අපි ඒක ඒ පිළිබඳව පිළිගැනීමක් තියෙනවා අපේ. එතන ශ්‍රද්ධාවත් මූලික වෙනවා. පිළිගැනීමක් වෙනවා මේක මෙහෙම වෙනවා ඇති කියලා පිළිගැනීමක් තියෙනවා. හැබැයි දන්නවා කියන්නේ ඒක නෙවෙයි. දන්නවා කියන්නේ ඒ පිළිගත්ත දේ අත්දැකීමක් බවට පත් කර ගන්නවා. එතකොට ඒ අත්දැකීම් බවට පත් කර ගැනීමම තමයි බුදුරජාණන් වහන්සේ උසස් කළ දේශනා කළේ තියෙන්නේ. එහෙම අනිත් එක සායනාංශ දැන් අපේ ගෘහස්ත ජීවිත ගත කරන බොහෝ අයගේ ජීවිතවල ප්‍රශ්න තියෙන සායනාංශ. එහෙමයි. يعني පවුල් 10ක් ගත්තොත් 9ක් විතරම ප්‍රශ්න සහිතව තමයි අරගෙන යන්නේ. එතකොට දැන් සමහර අම්මලා තාත්තලා අතර දබර සමහර දෙමව්පියෝ දරුවෝ අතර ප්‍රශ්න ඒ වගේ බොහෝ ප්‍රශ්න ගැටලු අරුබුද තියෙනවා. දැන් අපි හිතමු දැන් තමන්ගේ විවාහ කළ දුවයි පුතයි අතරේ ලොකු ප්‍රශ්න කියලා. දුවයි බෑනයි අතර හරි පුතයි ලේලිය අතර හරි. එතකොට මේ ව්‍යාපාදයේ කියන එක ප්‍රායෝගිකව දුරු කරන්න පුරුදු කරපු යම්කිසි අම්ම කෙනෙක් හරි තාත්තා කෙනෙක් හරි ඉන්නවනම් අන්නේ අම්මා තාත්තට කියන්න පුළුවන් පියවරෙන් පියවර ඒ දෙන්න අතර තියෙන වෛරය දුරු කරගන්න ක්‍රමය. ඊළඟට අපි හිතමු යම්කිසි තමන්ගේ යාළු මිත්‍රයෙක්ට හරි රාගය නිසා ප්‍රශ්න. යා කාම වර්ධව හැසිරෙනවා. ඒ රාගය නිසා අසරණ වෙලා ඉන්න කෙනාට අසුබේ තුලින් රාගය දුරු කරගත්ත කෙනාට අරයාගේ ඇස් උඩ යන විදිහට කියන්න පුළුවන්. ඒ කියන්නේ අරයාට අදාහ ගන්න බැරි විදිහට පියවරෙන් පියවර කියන්න පුළුවන්. එයාට අවසානයේදී දෙයියනේ මේක පුරුදු කළොත් මගේ රාගය නැත්තරම නැති කරගන්න පුළුවන් කියලා සංකල්පය උපදින විදිහට. එහෙමයි සාරා. දැන් බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරාට පස්සේ ස්වාමීන් වහන්සේ මිත්‍යා දෘෂ්ටික බමුණු අවසානයේදී කියන්නේ අභික්ඛන්තම් බෝ ගෝතම අභික්ඛන්තම් බෝ ගෝතම ඒ උඩුකුරු කළා යටිකුරු කරලා තිබුණ දෙයක් උඩුකුර කළා වගේ අන්ධකාරයේ හිටපු කෙනෙකුට පහනක් දාල්වල දුන්නා වගේ මම්මුලා වෙලා හිටපු කෙනෙකුට මාර්ගයක් පෙන්වනවා වගේ දැනෙනවා කියලා. එහෙමයි සාරා. අන්න ඒ වගේ මේ යම් කමඨහන් කිහිපයක් තමන්ගේ ජීවිතයේ අත්දැකීමක් බවට පත් කරගත්ත කෙනෙකුට පෞල් ප්‍රශ්න විසඳනවා කියන එක. අනිත් අයගේ රාගය දුරු කරගන්න, අනිත් අයගේ ව්‍යාපාදය දුරු කරගන්න එයාලට පුදුම හිතන විදියට විස්තර කරලා දෙන එක. එහෙමයි සායනාද සාමාන්‍ය දෙයක්. ඒක ඒ කියන්නේ අපි හැමතිස්සෙම හිතන්න ඕන පින්වත්නි අපේ ජීවිතවලට එකතු වෙලා ඉන්න අයට ලොකු ආදර්ශයක් වෙන්න පුළුවන් මාර්ගෝපදේශකත්වයක් දෙන්න පුළුවන් එයාලගේ මානසිකත්වයන්ගේ ඇති වෙන අවුල් වියරුන් දැන් සමහර අය හරිම ආතතියෙන් ජීවත් වෙන්නේ දුක් කරදර නිසා ශෝකය නිසා. එතකොට තමන්ගේ ජීවිතයේ දුක් කරදර ශෝකය ඔය සතිපට්ඨාන භාවනාවකින් එහෙම දුරු කරගත්තා නම් ඒ දුරු කරගන්න විදිය දුරු කරගත්ත ක්‍රමය අරයට කියලා දෙන්න පුළුවන්. එතකොට එයාට ඉස්සෙල්ලාම විශ්වාසයක් ඇති වෙනවා ඇත්ත තමයි දෙයියනේ මේ විදිහට කරොත් මටත් පුළුවන් මේ ආතතිය දුරු කරගන්න. එහෙම තමයි ඇත්තටම දැන් ඔය දැනුම තියෙන කෙනෙක්ට කියා දෙනවා යමක් කියනවට වඩා දැනුම තියෙන කෙනෙක් යම් කෙනෙක්ට යමක් කියනවට වඩා ඒ ධහම තුල ජීවත් වෙන කෙනෙක්ට බොහොමත්ම ඉහෙනින් සානස දේශනා කරා වගේ යමක් කියා දෙන්න පුළුවන්. ලොකු පණිවිඩයක් දෙන්න පුළුවන්. ඒ කියන්නේ අර Tamante අත්දැකීමත් එක්ක ස්වාමීන් වහන්සේ
මේ ඒ හැම තැනදීම හමු වෙන ඒ හිතේ ස්වභාවය. මේ හැම එකක්ම තේරුම් එයා අත්දකින කෙනෙක් බවට පත් වෙනවා. දැන් අර දැනුම තියෙන කෙනා දන්නවා විස්තර. හැබැයි අත්දකලා නැහැ. එහෙම සයන්නාස ඒක හොඳ කතාවක්. ඒ කියන්නේ පින්නති දැන් දැනුම තියෙන කෙනාට පොතපතින් ගත්ත දේවල් ටික විතරයි මතක් වෙන්නේ. ප්‍රශ්නයක් විසඳන්ති. අත්දකපු කෙනාට පොතපතේ තියෙන ටිකත් Taman මේක විසඳගත්ත එකක් කියන ක්‍රමයක් කියන ඒ දෙකම උපකාරයෙන් අර ප්‍රශ්න විසඳන්න පුළුවන්. සංවේදී භාවනය සාමාන්‍යයෙන් ඒ අර සංවේදී තැන් පොතෙන් අල්ලගන්න බෑ. අල්ලගන්න අමාරුයි. සංවේදීකම් අපිට ඒ තාත් සියුම් තැන් දැනෙන්න ඒ තුල ඉන්නකොට තමයි අපිට දැනෙන්නේ. එහෙමයි සයන්නාංශ මේ උභාසික කිව්වේ කාර්යය දැන් ඒක ගුරු ස්වාමීන් වහන්සේ නමක් අපිට සිහිපත් කළා සූත්‍ර ධර්මයක් ගත්තට පස්සේ ඒ සූත්‍ර වචන දෙකක් අතරේ කතාවක් තියෙනවා. එහෙමයි. ඒ සූත්‍ර ධර්මයක් ගත්තට පස්සේ සූත්‍ර පාළි වචන දෙකක් අතර කතාවක් තියෙනවා. ඒක අල්ල ගන්න පුළුවන් අත්දැකීමෙන් කියනවා. එහෙමයි. එතකොට මේ සයන්නාංශ මේ එහෙම අත්දැකීම් ලාභී කෙනාට හොඳට ඉදිරියේ ඉන්න මේ ගැටලුවට මුහුණ දෙන්න කෙනාට දැනුම තියෙන කෙනෙකුට හසු නොවන තැන් ස්පර්ශ කරමින් ඒක අපේ පිළිතුරු ඕනතරම් අත්දැකලා ඇති මහා සංඝරත්නය ඇසුරු කරනවා හොඳට බණ භාවනා කරපු ගිහි පිළිතුරු ඇසුරු කරලා ඇති පිළිතුරුන්ටම දැනෙලා ඇති සමහර අය දන්නවා කියන සමහර අය ප්‍රශ්න විසඳනවා වගේ නෙවෙයි ජීවිතේට දහම එකතු කරගත්ත කෙනෙක් තමන්ගේ ප්‍රශ්නය විසඳන්න කතා කරද්දි තමන්ට වෙනස දැනෙන දෙකක් විදියට. එහෙම අන්තිම සනස මේකත් අපි කතා කරන්නේ දැන් සමාජයේ මේ අර ගරුකල යුත්තේ විදිහට සලකන්නේ දැනුම් ගොඩක් තියෙන කෙනෙක්. දැනුම් ගොඩක් තියෙන කෙනෙක් ගරුකල යුතු තැනට දානවා. අර ජීවිතයේ අත්දැකීමත් ඇති කරගෙන අර අවබෝධාත්මක කියන කෙනාට බොහෝ විට ඒක බොහෝ දෙනෙක්ට එහෙම හිතෙන්නේ නැහැ. ඒ කියන්නේ බොහෝ දෙනෙක් බලනට මතු පිටින් විතරයි බලන්නේ. එහෙමයි. ඉතින් අපි අර අත්දැකීම පිළිබඳව මෙතෙන්දී දැඩි අවබෝධයක් ඇති කරගන්න ඕනේ. එතෙන් තමයි මොකද දෙන්න ඕනේ. එහෙම සායනන්සන බුදු පියාණන් වහන්සේ ඒක හිඳ වෙන්නත් පුළුවන්. සත්පුරුෂයා කවුද අසත්පුරුෂයා කවුද කියලා දැනගන්න අඩුම ගානේ වසරකට වැඩි කාලයක්වත් ඇසුරු කරන්න කියලා. එහෙමයි. ඒ කියන්නේ දැනුව තිබූ පමණෙන් සත්පුරුෂයෙක් කියන්න බෑ අපිට. එහෙමයි. එයා ඇසුරු කරලා බලන්න ඕනේ ඉවසනවද, දරා ගන්නවද, වරදට සමාව දෙනවද, කරුණාවන්තද, ඊළඟට අවුල් නොවන විදිහට ප්‍රශ්න විසඳනවද, නැති සමගිය ඇති වෙන විදිහටත්, තියෙන සමගිය වැඩි වෙන විදිහටත් ප්‍රශ්න විසඳනවද, දෙකට නොබෙදෙන්නද ප්‍රශ්න විසඳන්නේ. එහෙම සායනහන්ස ඇත්තටම මේ පින්නත් හොඳට ඇසුරු කරලා බලන්න එකපාර චරිත සහතික දෙන්න නැතුව ඒක අපිටුනත් අදාළයි. අපිටුනත් අදාළයි පින්නත් මේ ලෝකේ ඕනෑම කෙනෙකුට ගිහි හෝ වේවා පැවිදි හෝ වේවා චරිත සහතිකයක් ඉදිරිපත් කරද්දී ඇසුරු කරලා බලන්න. ඇසුරු කරලා බලන්න ඒක බුදු පියාණන් වහන්සේගේ අවවාදය අපට. දිගු කාලයක් ඇසුරු කිරීමකින් තොරව සත්පුරුෂ අසත්පුරුෂ චරිත සහතික දෙන්න එපා. ආශ්‍රය තුලින්ම බලන්න බුදු පියාණන් වහන්සේ දේශනා කළ සත්පුරුෂ ධර්ම තියෙන කෙනෙක්ද. ඉතින් ඊට පස්සේ අපට එන්න පුළුවන් සත්පුරුෂයෙක් හෝ අසත්පුරුෂයෙක් හෝ කියන ඒ නිගමනයට එන්න පුළුවන්. ඊට පස්සේ අසුරු කරාට පස්සේ තවන්ට පුළුවන් කවුරු කිව්වත් මෙයා අසත්පුරුෂයෙක්ද කවුරු කිව්වත් මෙයා සත්පුරුෂයෙක්ද කියලා තවන්ට තේරුම් ගන්න. එහෙමයි සාරයි. ඉතින් ඒ නිසා පින්නත් අදර නියමිත කාලය ආසම් වෙනවා. අද දවසේ බොහෝ වටින කාරණාවක් කියලා අපිට නම් හිතෙන්නේ. මොකද ඔබට විතරක් නෙවෙයි විශේෂයෙන්ම අපි ගොඩක් පරිස්සම් වෙන්න ඕනේ. අපි ත්‍රිපිටක ධර්මයේ හදාරන අය, අටුවා ටීකා හදාරන අය නිසා අපිටුනත් පින්නත් වැරදි සංකල්පෙන්න පුළුවන් මන් දන්නවා කියලා. එහෙමයි. අපිටුනත් පින්නත් සමහර විට අපේ ගොඩක් පිළිතුරු වඩා අපිට වරදින්න පුළුවන් මේ දැනුම මත මාන ආදී කෙලෙස් ධර්ම ඇවිල්ලා. ඉතින් අපි දෙගොල්ලටම වැදගත් ඒ නිසා දන්න ටික ජීවිතයට එකතු කර ගැනීම ගැන තථාගතයන් වහන්සේ අගයපු මේ යමක වර්ගයේ අවසන් ගාථා ධර්මය. ඉතින් පිනතුන්ට මේ උතුම් ගාථාව පිනතුන්ගේ ජීවිතේ තව තවත් සාර්ථක කරගන්නට උපකාරක ධර්මයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අද දවසේත් බොහෝ වටිනා කියන දහම් කරුණු රාශියක් අපිත් එක්ක බෙදා හදාගත්ත අපේ කල්යාණ මිත්‍ර රාජකීය පඬිතු ඉන්ද්‍රහේනේ ධම්මදේව ස්වාමීන් වහන්සේට උන්වහන්සේගේ බලාපොරොත්තු වෙන ඒ උතුම් අවබෝධය මේ උතුම් බුද්ධ ශාසනය තුලදීම සාක්ෂාත් කරගන්න මේ පින් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
නැවත දවසක තවත් වටිනා දහම් පදයක් සමග පින්නතුන් හමු වෙන අදහසින් අදර නියමිත වැඩසටහනින් අපි සමුගන්නවා හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. ධම්මපදය